හොඳයි දරුවනි අපි දුවල පුතාලා සම්බන්ධ වෙලා ඉන්නේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදය 7 වෙනි ඒකකයේ 12 වෙනි ශ්‍රේණියේ 7 වෙනි ඒකකයත් එක්ක දුවේ පුතේ 7 වෙනි ඒකකයේ පළවෙනි කොටසයි දුවේ පුතේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ විශේෂයෙන්ම විසිතුරු මසුන් ගැනයි පුතේ කතා කරමින් ඉන්නේ අපි රයිට් විසිතුරු මත්ස්‍ය වගාව ගැනයි දුවේ පුතේ අපි කතා කරන්නේ විශේෂයෙන්ම මේ වෙනකොට විසිතුරු මසුන් අභිජනනය සිදු කරන ආකාරය කතා කරලා තියෙනවා දුවේ පුතේ දැන් අපි බලාපොරොත්තු වෙනවා මෙම කොටසෙන් දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන විශේෂයෙන්ම මෙතන දුවල පුතාලට මේ ඒකකේ ප්‍රායෝගික පරීක්ෂණ වලට විශේෂයෙන්ම දුවේ පුතේ සකස් කරලා තියෙනවා ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙන් වෙලා තියෙන කොටසක් දරුවනේ මේ මත්ස්‍ය පැටවුන් සඳහා ජීවි ආහාරයක් සකස් කිරීම කියන එක කොටස දරුවනේ එතනදී මේ මත්ස්‍ය පැටවුන් සඳහා විශේෂයෙන්ම මේ කුඩා අවධියේදී මත්ස්‍ය පැටවුන්ට වඩාත්ම යෝග්‍ය වෙන ආකාරය වෙන්නේ පුතේ මේ ජීවි ආහාර ලබා දීම ඉතාමත්ම වැදගත් වෙනවා දුවේ පුතේ ඉතින් මේ කොටසින් අපි බලාපොරොත්තු වෙනවා මේ ඒකකයේ යටතේ දුවල පුතාලට මේ ප්‍රායෝගිකව සිදු කරන ආකාරයේ කොහොමද මේ මත්ස්‍ය පැටවුන් සඳහා ආහාර සකස් කරගන්න ආකාරය දුවේ පුතේ අපි කතා කරන්න යන්නේ රයිට් ප්‍රායෝගික පරීක්ෂණවලදී විශේෂයෙන්ම අපි ඒක ප්‍රායෝගිකව දුවල පුතාලත් එක්ක කරනවා ආහාර විශේෂයෙන්ම ජීවි ආහාර සකස් කරන ආකාරය දුවල පුතාලත් එක්ක කරන්න බලාපොරොත්තු වෙනවා අපි ඒක විශේෂයෙන්ම ඒ වගේම මෙතනදී අපි බලාපොරොත්තු වෙනවා දුවල පුතාලා දැනුවත් කරන්න ඒ සම්බන්ධයෙන් සිද්ධාන්ත කොටස් වලට මේ කොටස් එකතු කරලා අපි බලාපොරොත්තු වෙනවා දුවල පුතාලට ඒ දැනුම ලබා දෙන්නේ මෙතනදී ඒක නිසා අපි මෙතනදී විස්තරාත්මකව කතා කරනවා ඒ ජීවි ආහාර සකස් කරන ආකාරය සම්බන්ධයෙන් දරුවනි හොඳයි බලමු අපි දරුවනි අපි විසිතුරු මසුන් සඳහා සරල ආහාර වර්ග සැකසීම කියලා මේක කතා කරන්න යන දුවේ පුතේ විශේෂයෙන්ම ජල ජීවි වගාවක් නඩත්තු කිරීමේදී පුතේ ජල කළමනාකරණය වගේම රෝග පාලනය වගේම ආහාර ලබා දීම කෙරෙහි අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ දරුවනි. ඉතින් ඇත්තටම අපි දන්නවා මේ ජල ජීවි වගාවක් නඩත්තු කිරීමේදී විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන් මේ ජල කළමනාකරණය දරුවනි අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා පහුගිය කොටස් වල සම්බන්ධයෙන් සහ රෝග පාලනය දරුවනි අපි විශේෂයෙන්ම මේ රෝග කළමනාකරණය මේ ඒකකයේ අවසානයේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ 7 වෙනි ඒකකයේ පළවෙනි කොටස අවසානයේදී බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අපි මේ මත්ස්‍ය රෝග සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ මත්ස්‍ය රෝග කළමනාකරණය සම්බන්ධයෙන් රයිට් දුවේ පුතේ එහෙනම් ජල ජීව වගාවක් නඩත්තු කිරීමේදී දරුවනේ මේ ජල කළමනාකරණය සහ රෝග පාලනය මෙන්ම ආහාර ලබා දීම කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ දුවේ පුතේ මොකද අපි දන්නවා මත්ස්‍යයන්ට ආහාර සැපීමේදී සැලකිලිමත් විය යුතු කරුණු තියෙනවා පුතේ ගණනාවක් ඒවා තමයි විශේෂයෙන්ම මෙහිදී පෝෂ්‍ය ද්‍රව්‍යයන් සියල්ලම නිසි ප්‍රමාණ වලින් අඩංගු ආහාරයක් සැපීම වැදගත් වෙනවා දරුවනි මේ සපේන ආහාර අංශුන් මසුන්ගේ ප්‍රමාණයට ගැළපෙන ප්‍රශස්ත විශාලත්වයකින් යුතුව වෙන්න ඕනේ දරුවනි ඔබත් ඔබේ නිවසේ මත්ස්‍යයන් සඳහා අර සැකසූ ආහාර මාළු කෑම දානවා ඇති ඔබ දැකලා ඇති නේද ගෙදර මාළු කෑම ඇති මම ඔබේ මත්ස්‍ය ටැංකියේ මත්ස්‍යයන් සඳහා ලබා දෙන්න ගෙනල්ලා තියෙන්නේ නේද ඉතින් පුතේ විශේෂයෙන්ම මත්ස්‍යයන් සඳහා මේ පෝෂ්‍ය ද්‍රව්‍යයන් සියල්ලම නිසි ප්‍රමාණ වලින් අඩංගු ආහාරයක් තමයි පුතේ සැපීම සිදු කරන්න ඕනේ පෝෂ්‍ය ද්‍රව්‍ය සියල්ලන්ම නිසි ප්‍රමාණ වලින් අඩංගු වෙන්න ඕනේ පුතේ දැන් ඇත්තටම ගත්තාම මේ ලංකාවේ මේ විශේෂයෙන්ම මත්ස්‍ය ආහාර මත්ස්‍යයන් සඳහා මේ දල ආහාර සකස් කරන ආයතන තියෙනවා පුතේ නිෂ්පාදන ආයතන තියෙනවා සත්ව ආහාර නිෂ්පාදනය කරන ආයතන තියෙනවා දරුවනේ විශේෂයෙන්ම යන්ත්‍රානුසාරයෙන් මේවා කිලෝ 50 පැකට් විදිහට තමයි දරුවනේ විශාල වශයෙන් අපි දන්නවා මේ ඉස්සන් වගාව සඳහා වගේම අනිකුත් ආහාර මේ මසුන් සඳහා වගේම විසිතුරු මසුන් සඳහා දරුවනේ මේ මත්ස්‍ය ආහාර නිෂ්පාදනය කරනවා විශේෂයෙන්ම ආහාර මේ මසුන් වගේම ඉස්සන් වගාවලදී ඒ සඳහා මේ මත්ස්‍ය ආහාර යොදා ගන්නවා දරුවනේ සකස් කරන ලද මත්ස්‍ය ආහාර දරුවනේ සහල්නි උඩු කරෝල කුඩු ආදී මේ අවශ්‍ය කරන ප්‍රශස්ත පෝෂණ තත්ත්වයන්ගෙන් අනුකූල නියමිත පෝෂණ ගුණයන්ගෙන් අනුකූලව මේ ආහාර නිෂ්පාදනය කිරීම සිදු කරනවා දරුවනේ විශේෂයෙන්ම ආහාර මේ මසුන් සඳහා මේවා මේ විවිධ ප්‍රමාණයට නිෂ්පාදනය කරනවා දරුවනේ කිලෝ 50 25 විවිධ වර්ග වලට අවශ්‍ය පාරිභෝගිකයන්ට මිලදී ගන්න පුළුවන් විදිහට මේ සත්ව ආහාර නිෂ්පාදනය කරනවා විශේෂයෙන්ම මත්ස්‍යයන් සඳහා පුතේ අපි දල ආහාර ලබා දෙන්න ඕනේ මේ අපි ස්වභාවික ආහාර වලට අමතරව ඒවා ප්‍රමාණවත් වෙන්නේ දරුවනේ ඒ ස්වභාවික පොකුණු තුළ තියෙන ජලය අපි පොකුණු විශේෂයෙන්ම සරු කිරීම සිදු කරනවා නමුත් ඒ ස්වභාවික ආහාර වලට අමතරව මේ සතුන්ගේ වර්ධනය සඳහා අපි මේ වෙනම සකස් කළ ආහාර ලබා දීම සිදු කරන්න වෙනවා දරුවනේ සතුන් අපිට අවශ්‍ය ප්‍රමාණයට වර්ධනය කර ගැනීම සඳහා ඒකත් විශේෂයෙන් මතක තියාගන්න ලංකාවේ සත්ව ආහාර නිෂ්පාදනය කරන මේ මත්ස්‍යයන් සඳහා මත්ස්‍ය ආහාර නිෂ්පාදනය කරන ආයතන තියෙනවා දරුවනේ ඉතින් ඒවා තුළ මේ මත්ස්‍ය ආහාර නිෂ්පාදනය කිරීම සිදු වෙනවා යන්ත්‍රානුසාරයෙන් ඒ තාක්ෂණීය භාවිතා කරලා ඒ කටයුතු සිදු වෙනවා
රයිට්. එතකොට එහෙනම් මේ අපි මත්ස්‍යයන්ට ආහාර සපයනකොට සැලකිලිමත් වෙන්න ඕන කරුණු ගණනාවක් තියෙනවා පුතේ. අපි කතා කරා පෝෂ්‍ය ද්‍රව්‍ය සියල්ල නිසි ප්‍රමාණයට අඩංගු ආහාරයක් මත්ස්‍යයන්ට සපයන්න ඕනේ. මේ සපයන ආහාරාංශ මසුන්ගේ ප්‍රමාණයට ගැලපෙන ප්‍රශස්ත විශාලත්වයකින් යුක්ත වෙන්න ඕනේ දුවේ පුතේ. ඉදිරියට. රයිට්. ඒ වගේම මසුන්ගේ වර්ධනය සඳහා අවශ්‍ය ප්‍රමාණයන් සපයන්න ඕනේ පුතේ. ඉතාමත්ම වැදගත් පුතේ මේ මසුන්ගේ වර්ධනය සඳහා අවශ්‍ය ප්‍රමාණයන් සැපයීම. හරි. ඒ වගේම දිනකට වැඩි වේල් සංඛ්‍යාවක් ආහාර සැපයීම. මේ ආහාර ජලයේ දිය නොවීම පුතේ වැදගත්. මසුන්ගේ වර්ගය, මසුන් සංඛ්‍යාව, මසුන්ගේ වයස, ඒ වගේම මසුන්ගේ වර්ධන අවධිය, ඒ වගේම ඔවුන් රෝගී නිරෝගී බව මත පුතේ දෙන ආහාර ප්‍රමාණය වෙනස් කරන්න ඕනේ. රයිට්. මතකද? හරි. මසුන්ගේ වර්ගය, මසුන් සංඛ්‍යාව, වයස, වර්ධන අවධිය, ඒ වගේම රෝගී නිරෝගී බව මත පුතේ ලබා දෙන ආහාර ප්‍රමාණය වෙනස් කිරීම සිදු කරන්න වෙනවා. ආහාර වර්ග. මසුන්ට ලබා දෙන ආහාර ආකාර දෙකකට බෙදෙනවා පුතේ. පළවෙනි එක වියලි ආහාර නැත්නම් අපි කියනවා අජීවී ඝන ආහාර පුතේ. අපි අර සකස් කරන ලද ආහාර කිව්වේ පුතේ වියලි ආහාර. එහෙනම් මෙන්න පුතේ මසුන්ට ලබා දෙන ආහාර වර්ග ප්‍රධාන ආකාර දෙකයි. වියලි ආහාර නැත්නම් මේ දෙකෙන් එකක් අපිට සඳහන් කරන්න පුළුවන්. නැත්නම් අජීවී ඝන ආහාර සහ පුතේ ජීවී ආහාර අපිට හඳුන්වන්න පුළුවන්. ආහාර වර්ග මසුන්ට ලබා දෙන ආහාර ආකාර දෙකකට බෙදෙනවා පුතේ. වියලි ආහාර නැත්නම් අපි එකට කියන තවත් නමක් තමයි දුවේ පුතේ අජීවී ඝන ආහාර කියලා. ඊළඟට දරුවනේ මේ ජීවී ආහාර අපිට මත්ස්‍යයන් සඳහා ලබා දීම සිදු කරනවා මත්ස්‍ය පැටවුන් සඳහා. ජීවී ආහාර වලට ගියොත් මෙන්න මේ ජීවී ආහාර දෙන්න හේතුව ඇයි සුදුසු වෙන්නේ ජීවී ආහාර දෙන්න කියන එක පිළිබඳව ඔබ ඒ අදහස ඔබට වැදගත් වෙනවා දුවේ පුතේ. විශේෂයෙන්ම බලන්න දුවේ පුතේ අපි දන්නවා කුඩා අවදියේදී ආහාර මාර්ගයේ හොඳින් වර්ධනය වෙලා නැහැ පුතේ ඩයිජෙස්ටිව් සිස්ටම් එක. මේ කුඩා අවදියේදී මත්ස්‍යයන් ගත්තාම කුඩා මත්ස්‍ය පැටවුන්ගේ පුතේ රයිට් මේ අලුත උපන් පැටවුන් අපි දන්නවා පුතේ මේගොල්ලොන්ගේ අලුත බිහි වුණේද බිත්තරෙන් බිහි වෙච්ච පැටව වෙන්න පුළුවන් පුතේ. පැටව බිහි කරපු අය වෙන්න නැත්නම් පැටව විදියට බිහි වෙච්ච අය වෙන්න පුළුවන් පුතේ නේද? ඒ පැටව තමයි බිහි වෙන්නේ. බිත්තරෙන් පැටව බිහි වෙනවා. කෙලින්ම පැටව බිහි කරන මත්ස්‍යනුත් ගැන අපි කතා කරා 23 මත්ස්‍යයන් නේද දුවේ පුතේ? එතකොට මේ කුඩා අවදියේදී මොවුන්ගේ ආහාර මාර්ගය හොඳින් වර්ධනය වෙලා නැහැ පුතේ තාම. ඒකයි කියන්නේ. කුඩා අවදියේදී ආහාර මාර්ගයේ හොඳින් වර්ධනය නොවී පැවතීම පුතේ හින්දා මේගොල්ලොන්ට සංකීර්ණ ආහාර ජීර්ණය කිරීමේ හැකියාවක් නැහැ පුතේ. කුඩා ළමයිටත් එහෙමනේ පුතේ මුලින්ම මව් කිරිනි දෙන්නේ. එතකොට ඊට පස්සේ මාස ගානක් ගියාට පස්සේනේ මාස 5ක් ගියාට පස්සේනේ දරුවට අර්ධ ඝන ආහාර වර්ග දෙන්නේ. ඒකත් තලපයක් වගේ හදලා නේද පුතේ හොඳට පත ගාලා එහෙම මෙව කරලානේ කවන්නේ. අර්ධ ඝන තත්ත්වයේ තියෙන ඒවා පුතේ ඝන ආහාර දෙන්න බෑනේ. ක්‍රමානුකූලවනේ දරුවා නේද වයස ගියපුවාම නේද පුතේ අවුරුද්දකට කිට්ටු වෙනකොට මාස 9ක් 10ක් අවුරුද්දක් වෙනකොටනේ දරුවට අර අනිත්‍ය ආහාර හුරු කරන්න ඒවත් පොඩි කරලා ටික ටික නේද පුතේ ඒව අනලා පොඩි කරලා පත ගාලා ඒ විදිහට නේ බ්ලෙන්ඩ් කරලා එහෙමනේ දරුවන්ට උනත් දෙන්නේ ඒක. මොකද යාටත් මේවා දි รา පත් කරවන්න හරියටම මේ ආහාර මේවා විකසනය වෙලා තියෙන කුඩාවදී මේකට හුරු වෙලා නැහැනේ. ඉතින් දරුවන්ටත් ඒ විදිහට කරන්නේ. ඉතින් මේ කුඩා මත්ස්‍ය පැටවුනුත් ඒවයි සුහුඹුල් පැටවුන් පුතේ. අලුත බිහි වුණු පැටවුන්. මේගොල්ලොන්ගේ නම් මේ ආහාර මාර්ගය හොඳින් විකසනය වෙලා නැහැ දරුවනේ. හොඳින් ආහාර මාර්ගයේ වර්ධනය වෙලා නැහැ. ඒක නිසා මේගොල්ලොන්ට අර සංකීර්ණ සකසු ආහාර ජීර්ණය කරගන්න අපහසුයි යාලට. ඒවා ජීර්ණය කරගන්න බැහැ. හැකියාවක් නැහැ. ඒකයි කුඩාවදී ආහාර මාර්ගයේ හොඳින් වර්ධනය නොවී පැවතීම පුතේ. ඒකින්ද මේ සුහුඹුල් මත්ස්‍ය පැටවුන්ට පුතේ කුඩා මත්ස්‍ය පැටවුන්ට අර සංකීර්ණ ආහාර ජීර්ණය කිරීමට පුතේ හැකියාවක් නැහැ. ඒක නිසා ඒගොල්ලොන්ට ජීවී ආහාර සැපයීම අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. රයිට් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා පුතේ. ඉතින් විශේෂයෙන්ම තව දෙයක් තමයි මේගොල්ලොන්ගේ මුඛයේ ප්‍රමාණයට ගැළපෙන සුදුසු ආහාරයක් ලබා දෙන්න ඕනි පුතේ. මුඛයේ ප්‍රමාණයට ගැළපෙන සුදුසු ආහාරයක් ලබා දීමත් විශේෂයෙන් වැදගත් වෙනවා. බලන්න වැව් පොකුණු ආදී ස්වභාවික ජලාශවල මෙවැනි ජීවී ආහාර වර්ග පුතේ බහුලව ජීවත් වෙනවා. ඒකත් විශේෂයෙන් කියන්න ඕනේ. හරි වැව් පොකුණු ආදී
ස්වභාවික ජලාශවල පුතේ මේගොල්ලොන්ට මේ ගැලපෙන මෙවැනි ජීවි ආහාර වර්ග බහුලව ජීවත් වෙනවා. උදාහරණ විදිහට සත්ව ප්ලවාංග, right? ටියුඩිෆ්ලෙක්ස් පණුවන්, හරිද? ටියුඩිෆ්ලෙක්ස් පණුවන්, ඒ වගේම කූනිස්සන්, ඒ වගේම ගැඩවිල් පණුවන්, right? මත්ස්‍ය පැටවුන්ගේ ජීවි ආහාර ලෙස භාවිතා කරන්න පුළුවන්. right? එහෙනම් බලන්නකෝ විශේෂයෙන්ම වැව් පොකුණු ආදී මේ ස්වභාවික ජලාශවල පුතේ මෙවැනි ජීවි ආහාර වර්ග බහුලව ජීවත් වෙනවා. උදාහරණයක් විදිහට බලන්න පුතේ සත්තු ප්ලවාංග තියෙනවා. ඒ වගේම ටියුඩිෆෙක්ස් පණුවන් පුතේ, ටියුඩිෆෙක්ස් පණුවන්, සත්තු ප්ලවාංග, කූනිස්සන්, ඒ වගේම ගැඩවිල් පණුවන් පුතේ. හරි, මත්ස්‍ය පැටවුන් ගැඩවිල් පණුවන්ද මත්ස්‍ය පැටවුන්ගේ ජීවි ආහාර විදිහට භාවිතා කරන්න පුළුවන් කියන දරුවෝ. ඒ වගේම මතක තියාගන්න රෝගකාරක වලින් තොරව මේ ජීවි ආහාර මත්ස්‍ය තටාකවලට මුදා හැරීම කළ යුතුයි පුතේ. එහෙම නැතිනම් ඔවුන් මගින් වගාවේ මසුන්ට විවිධ රෝග වැළඳීමට ඉඩ තියෙනවා. රෝගකාරක සහිත මේ ජීවීන් ආහාර වශයෙන් ලබා දීම සිදු කරොත්. විශේෂයෙන්ම මතක තියාගන්න පුතේ රෝගකාරක වලින් තොරව ජීවි ආහාර මත්ස්‍ය තටාකවලට මුදා හැරීම සිදු කළ යුතුයි. නැත්තම් මොකද වෙන්නේ? ඔවුන් මගින් වගාවේ මසුන්ට විවිධ රෝග වැළඳීම සිදු වෙන්න පුළුවන්. හරි. right? මේ ජීවි ආහාර ලබා දීම නිසා පුතේ මේ මත්ස්‍ය පැටවුන්ට ඇතිවන ප්‍රතිලාභ බලන්නකෝ. අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ටික ලැබෙනවා ඒගොල්ලොන්ට. මේ ජීවි ආහාර ලබා දීම නිසා පුතේ ඒ ජීවි ආහාරවල අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අඩංගු වෙනවා. පැටවුන්ට හොඳ පෝෂණයක් ලැබෙනවා දරුවනේ. විශේෂයෙන් මේ ලාබාල අවධියේදී මත්ස්‍ය පැටවුන්ට හොඳ දෘෂ්ටියක් නොමැති නිසා පුතේ බලන්නකෝ මේ ජීවි ආහාරවල චලනය නිසා ඔවුන්ට පහසුවෙන් ඒක දැකගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ ජීවි ආහාර ජලයේ දිය නොවීමත් පුතේ වාසියක් විදියට අපිට ගන්න පුළුවන්. විශේෂ වැදගත්කම් ටික මේ ජීවි ආහාර ලබා දීම නිසා පුතේ ජීවි ආහාර එකක් ඒවා ජලයේ දිය වෙන්නේ නැහැ. කුඩා අවධියේදී මත්ස්‍ය පැටවුන්ට හොඳ විෂන් එකක්, හොඳ දෘෂ්ටියක් නැහැ පුතේ. ඒක නිසා මේ ජීවි ආහාර චලනය සිදු වෙනවනේ පුතේ. මෙන්න මේ චලනය සිදු වෙන නිසා ඔවුන්ට පහසුවෙන් මේ ජීවි ආහාර හඳුනා ගැනීම, ලබා ගැනීමට අවස්ථාව තියෙනවා දරුවනේ. ලාබාල අවධියේදී අපි දන්නවා මත්ස්‍ය පැටවුන්ට හොඳ විෂන් එකක්, දෘෂ්ටියක් නැහැ. ඒක නිසා මේ ජීවි ආහාරවල චලනය නිසා මොවුන් පහසුවෙන් දැනගන්නවා, පහසුවෙන් දැකගන්න හැකි වෙනවා මේ පැටවුන්ට. පැටවුන්ට හොඳ පෝෂණයක් ලැබෙනවා මෙන්න මේ ජීවි ආහාර නිසා. පැටවුන්ට හොඳ පෝෂණයක් ලැබෙනවා පුතේ ජීවි ආහාර නිසා. ඒ වගේම අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අඩංගු වෙනවා පුතේ මේ ආව තුල. අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අඩංගු වෙනවා. ජීවි ආහාර ලබා දීම නිසා ඇතිවන ප්‍රතිලාභ. මේ අජීවී ඝන ආහාර ගැන කතා කරොත් පුතේ අපි දන්නවා මත්ස්‍ය වගාකරුවන් බොහෝමයක් මේ සකස් කරන ලද අජීවී ඝන ආහාර ද්‍රව්‍ය වලට හුරු වෙලා ඉන්නවා. ඒ සඳහා විවිධ අමුද්‍රව්‍ය භාවිතා කරනවා පුතේ. මං කලින් කිව්වා වගේ මාළු කුඩු භාවිතා කරනවා පුතේ, සෝයා බෝංචි කුඩු, යොදේ රහිත කිරිපිටි, ධාන්‍ය වර්ග භාවිතා කරලා මේ ආහාර සකස් කිරීම සිද්ධ වෙනවා පුතේ. විශේෂයෙන්ම මේ අජීවී ඝන ආහාර ඔබත් නිවසට ගෙනල්ලා ඇති මාළු කෑම කියලා මෙවුවා මේ අජීවී ඝන ආහාර කුඩා ප්‍රමාණයට මත්ස්‍යන්ගේ මුඛයේ ප්‍රමාණයට ගැළපෙන ආකාරයට සකස් කරලා තියෙන මේ මත්ස්‍ය ආහාර වෙළඳ පොලෙන් අපිට මිලදී ගැනීමට හැකියාව තියෙනවා පුතේ. ඉතින් මේ මත්ස්‍ය වගාකරුවන් බොහෝමයක් පුතේ මේ සකස් කරන ලද අජීවී ඝන ආහාර ද්‍රව්‍ය භාවිතයට හුරු වෙලා ඉන්නවා පුතේ. ඒවා සඳහා විවිධ අමුද්‍රව්‍ය භාවිතා කරනවා පුතේ. මාළු කුඩු, ඒ වගේම සෝයා බෝංචි කුඩු, යොදේ රහිත කිරිපිටි සහ ධාන්‍ය වර්ග මේ සඳහා පුතේ භාවිතා කරනවා මේ අජීවී ඝන ආහාර විදිහට පුතේ. ඒ වගේම තව තිරිඟු පිටි පුතේ, රනිල බෝග පිටි, වියලි ඉස්සන් කුඩු, හරක් මක්ස් බොකු හා මාළු ලේ තෙල් වර්ගත් භාවිතා කරනවා. තිරිඟු පිටි, රනිල බෝගවල පිටි, වියලි ඉස්සන් කුඩු පුතේ, හරක් මස් බොකු, ඒ වගේම මස්සා මාළු තෙල් හා තෙල් වර්ග භාවිතා කරනවා. මේ සකස් කිරීම සඳහා, ආහාර සකස් කිරීම සඳහා
අමුද්‍රව්‍ය තෝරා ගැනීමේදී පුතේ අමුද්‍රව්‍යයේ මේ raw materials තෝරගන්නකොට විශේෂයෙන්ම කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, විටමින හා ඛනිජ ලවණ යන පෝෂ්‍ය පදාර්ථ සියල්ලම ලැබෙනසේ ආහාර ලබා දීම ඉතාමත්ම වැදගත්. බලන්නකො පුතේ. අන්න බලන්න මේ ආහාර තෝරගන්නකොට ආහාර ලබා දීමේදී ආහාර සකස් කිරීම විශේෂයෙන්ම අජීවී ඝන ආහාර ලබා දීමට මේ වගාකරුවන් දරුවනේ ක්‍රියා කරනවා. ඉතින් විශේෂයෙන්ම මේ ආහාර තෝරගන්නකොට විශේෂයෙන්ම ආහාර සකස් කරනකොට ඒ සකස් කිරීම සඳහා අමුද්‍රව්‍ය තෝරා ගැනීමේදී දරුවනේ විශේෂයෙන්ම මතක තියාගන්න කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, රයිට්, විටමින්, ඒ වගේම මේද හා ඛනිජ ලවණ යන පෝෂ්‍ය පදාර්ථ සියල්ලම ලැබෙනසේ ආහාර ලබා දීම ඉතාම වැදගත්. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, විටමින, ඛනිජ ලවණ කියන දරුවනේ මේද හා ඛනිජ ලවණ කියන පෝෂ්‍ය පදාර්ථ සියල්ලම ලබා දීම මේ ආහාරය තුල අඩංගු වීම අන්තර්ගත වීම වඩාත් වැදගත් වෙනවා දුවේ පුතේ. එහෙනම් මීට අමතරව සාකභක්ෂක මසුන් සඳහා නිවිති කංකුම් වැනි පලා වර්ග වගා පද්ධතියට එකතු කරන්න පුළුවන් පුතේ. මේ අමුද්‍රව්‍ය අපි කලින් කියපු හොඳින් කුඩු කරලා කලවම් කරගත්තට පස්සේ මේ ආහාරයට ලබා දෙන මසුන්ගේ මුඛයේ ප්‍රමාණයට ගැලපෙන පරිදි පුතේ ඒවා කැබලි විදියට සකස් කරගන්න ඕනේ. ඔබට මතකයි අපි කිව්වා මේ අමුද්‍රව්‍ය හොඳින් කුඩු කරලා ඒවා මිශ්‍ර කරලා කලවම් කරලා ඊට පස්සේ මේ ආහාරයට ලබා දෙන මසුන්ගේ ඔවුන්ගේ මුඛයේ ප්‍රමාණයට ගැලපෙන පරිදි මේ කැබලි විදියට මේ ආහාර සකස් කරගන්න ඕනේ. මාළු කෑම කියලා ඔබ නිවසට ගෙනල්ලා තියෙනවනේ පුතේ. කුඩා එක තියෙනවා ඊට වඩා ටිකක් ප්‍රමාණයෙන් වැඩි එකක් තියෙනවා ඊටත් වඩා ටිකක් ප්‍රමාණයෙන් වැඩි එකක් තියෙනවා. මත්ස්‍යන්ගේ මුඛයේ ප්‍රමාණය අනුව තමයි පුතේ ඊට පස්සේ මේ ගැලපෙන පරිදි ඒවා කැබලි වලට සකස් කර ගැනීම සිදු වෙන්නේ. මේ ආහාර වැඩිපුර දැමීම නිසා පුතේ මේ විශේෂයෙන්ම මත්ස්‍ය ව්‍යුහවලට ටැංකි වලට මොකද වෙන්නේ? ඇති වෙන්න පුළුවන් ජලයේ දූෂණය වෙන්න පුළුවන් පුතේ. ආහාර වැඩිපුර දැමීම නිසා ජලයේ දූෂණය මසුන් රෝගී වීම හා එම රෝග පැතිරීම සිද්ධ වෙන්න පුතේ මුදල් අපතේ යනවා අපරාධින ආහාර නාස්ති කරන්න. අවශ්‍ය ප්‍රමාණයට ඒ වේල් ගන්නකට ආහාර දුන්නාම හරිනේ පුතේ අවස්ථා දෙකකදී වගේ. හරි අපිට එහෙම ආහාර දෙන්න පුළුවන්. ඉතින් මේ ආහාර වැඩිපුර දැමීම නිසා ඇති වෙන්න පුළුවන් තත්ත්වය තමයි මුදල් අපතේ යන්න පුළුවන්. මුදල් නාස්ති වෙනවා අපරාධය ආහාර නාස්ති වෙනවානේ. ඒ වගේම මසුන් රෝගී වීම හා ඒ රෝග පැතිරෙන්න පුළුවන් පුතේ. අනවශ්‍ය විදිහට ආහාර ලබා දීමෙන් ආහාර අපතේ යනවා. එකකින් මේ මුදල් නාස්තිවීමක් වෙනවා. ඒ වගේම මේ මසුන් රෝගී වීම වගේම ඒ රෝග මසුන් අතර පැතිරීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ අනිත් ටැංකිය වලටත් ඒවා පැතිරෙන්න පුළුවන්. හරි මේ විදිහට මේ ක්‍රම අනුගමනය කරොත්. ඒ වගේම මේ ජලයේ දූෂණය වෙනවා. ආහාර වැඩිපුර ජලය තුල එකතු වෙලා තිනවා කියන්නේ පුතේ අපි දන්නවා ජලයේ දූෂණය වෙන්නේ එක හේතුවක් වෙනවා. රයිට් කාබනික ද්‍රව්‍ය මේවට අඩංගු වෙන්න දරුවනේ මේ නිසා මේ ජලයේ දූෂණය වෙන්න බලපානවා ඒක හේතුවක් වෙනවා. අවශ්‍ය ප්‍රමාණයට ආහාර නොලැබීම නිසා ඇති වන තත්ත්වයක්. පුතේ අවශ්‍ය ප්‍රමාණයට ආහාර ලැබුණ නැත්නම් අපි දන්නවා මසුන් දුර්වල වෙනවා, ඔවුන්ගේ වර්ධනය බාල වෙනවා, රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව අඩු වෙනවා නියමිත පරිදි ආහාර ලැබුණ නැත්නම්. මසුන්ට අවශ්‍ය ප්‍රමාණයට ඔවුන්ට ආහාර ලැබුණ නැත්නම් පුතේ මසුන් දුර්වල වෙනවා, රෝග පාත්‍රී වෙනවා, රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව නැති වෙනවා මත්ස්‍යයන්ගේ. බලන්න මසුන් දුර්වල වෙනවා, මසුන්ගේ වර්ධනය බාල වෙනවා පුතේ. ඒ වගේම ඔවුන් රෝගවලට ඔරොත්තු දීමේ ඔවුන් සතු හැකියාව අඩු වෙලා යනවා පුතේ ප්‍රමාණවත් ආහාර නියමිත පරිදි නියමිත වේලාවට ලැබුණ නැත්තම්. ඒකත් මතක තියාගන්න. ඕනවට දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ පුතේ. ඒ වගේම ප්‍රශස්ත මට්ටමටයි තියෙන්න ඕන. ඕනවට වඩා අඩුම වෙලත් හරියන්නේ නැත. මේ ආහාර ලබා දෙනකොට ටැංකියේ සෑම ස්ථානයකම විසිරී සිටින මසුන්ට ආහාර ලබා ගැනීමට ලේසි වන විදියට පහසු වන විදියට අපිට පුළුවන් ස්ථාන කිහිපයකට ආහාර ලබා දෙන්න. මතක තියාගන්න. ආහාර ලබා දීමේදී ටැංකියේ සෑම ස්ථානයකම විසිරලා තියෙන මත්ස්‍යන්ට පහසුවෙන් ආහාර ලබා ගන්න පුළුවන් ස්ථානයකට දරුවනේ එවැනි ස්ථාන කිහිපයකට ආහාර ලබා දෙන්න ඕනේ. පැටවුන් සඳහා දිනකට ආහාර වේල් 5ක් පමණ පැටවුන් සඳහා දිනකට ආහාර වේල 5ක් පමණ,
මව් සතුන් සඳහා දිනකට 3 වතාවක් පමණත් ආහාර සැපීම ප්‍රමාණවත්. මතක තියාගන්න පුතේ කුඩා පැටවුන් සඳහා දිනකට ආහාර වේල් 5ක් පමණද ඒ වගේම මව් සතුන් සඳහා දිනකට 3 වතාවක් පමණද ආහාර සැපීම ප්‍රමාණවත්. විශේෂයෙන්ම මත්ස්‍යයන්ගේ වර්ධන අවධිය අනුවත් සැපිය යුතු ආහාර ප්‍රමාණය විවිධ වෙනවා පුතේ. කුඩා පැටවුන් සඳහා විශේෂයෙන් ජීවී ආහාරද ඒ වගේම වර්ධනය වන මසුන් සඳහා ප්‍රෝටීන් බහුල ආහාරද ඒ වගේම මව් සතුන් සඳහා මතක තියාගන්න පුතේ මව් සතුන් සඳහා තුලිත ආහාරයන් සැපීම ඉතාමත් වැදගත් වෙනවා. කුඩා අවදියේ මේ අලුත උපන් බිහි වූ පැටවුන් සඳහා විශේෂයෙන්ම ජීවී ආහාරත් පුතේ අපි දන්නවා ඔවුන්ගේ ආහාර මාර්ගය හොඳින් වර්ධනය වෙලා නැහැ. ඒ නිසා සංකීර්ණ ආහාර ජීර්ණය කරන්න උන්ට බැහැ අපහසුයි. අන්න ඒක නිසා කුඩා මසුන් සඳහා විශේෂයෙන්ම අපි ජීවී ආහාර ලබා දීම සිදු කරනවා. ඔවුන්ට හොඳ විෂන් එකක් පෙනුමක් නෑ පුතේ කුඩා කාලේ. නමුත් අර ජීවී ආහාරවල චලනය නිසා උන්ට ඒවා අඳුරා ගැනීමට හැකියාව ලැබෙනවා පුතේ. වර්ධනය වන මසුන් සඳහා ප්‍රෝටීන් බහුල ආහාර ලබා දීමත් ඒ වගේම මව් සතුන් සඳහා පුතේ තුලිත ආහාරයක් සැපීමත් ඉතාමත්ම වැදගත් වෙනවා දරුවනේ. අපි දැන් මේ ජීවී ආහාර සැකසීමටයි දුවේ පුතේ යන්නේ. සිලබස් එකේ අපිට විෂය නිර්දේශී පුතේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ඔබට මේ ජීවී ආහාර සකස් කර ගැනීම දීර්ඝ වශයෙන් එතනදී ඔබට අත්විඳින්න පුළුවන්. ඒක ඔබට ඉගෙන ගන්න ලැබෙනවා අනිවාර්යයෙන්ම. විශේෂයෙන්ම ස්ථානීය පරීක්ෂණ සහ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ඔබට මේ ඇගයීමකට මේවා ලැබෙන්න පුළුවන්. ඒ වගේම මේවා පුතේ විභාගයේදී වැදගත් වෙනවා අනිවාර්යයෙන්ම. ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ බහුවර්ණ ප්‍රශ්න වලදී පුතේ ප්‍රශ්න අහන්න මේ කොටස් මේ වගේ යොදලා ප්‍රශ්න අහන්න පුළුවන් පුතේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ සිද්ධාන්ත කොටස් වලදී දුල පුතාලට මේ ජීවී ආහාර නිෂ්පාදනය පිළිබඳ දැනුමක් ලබා දීම සඳහා. හරි පුතේ. එහෙනම් මේ ජීවී ආහාර වර්ග සැකසීම මුලින්ම පාන් පණුවන් සැකසීම පිළිබඳව අපි කතා කළා පුතේ. මුලින්ම පාන් හා කිරි මිශ්‍ර කිරීම සිදු කරනවා පුතේ. බලන්න මේ සඳහා පාන් පණුවන් කියන නමේම තියෙනවා නේද? පාන් යොදා ගන්නවානේ. මේ පාන් පණුවන් නිෂ්පාදනය කිරීම මේ ජීවී ආහාරයක් පුතේ. මත්ස්‍යයන් සඳහා මත්ස්‍ය පැටවුන් සඳහා ජීවී ආහාරයක් විදිහට අපි පාන් පණුවන් පුතේ. කවුද පුතේ? පාන් පණුවන්. අපි ඉස්සෙල්ලා මුලින්ම පුතේ පාන් හා කිරි මිශ්‍ර කිරීම සිදු කරනවා. පානුයි කිරි මිශ්‍ර කරනවා. ඊට පස්සේ ඉන්පසුව ඒට පාන් පණුවන් සාම්පලයකින් බිඳුවක් මුහුමක් විදිහකට එකතු කරනවා. අන්න බලන්න. එතකොට අර අපි බලන්නකො පානුයි හරිද කිරි මිශ්‍ර කිරීම සිදු කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ මේ මිශ්‍රණයට පුතේ පාන් පණුවන් සාම්පලයකින් බිඳුවක් හරිද අපි පාන් පණුව සාම්පලයකින් බිඳුවක් මුහුමක් විදිහට එකතු කරනවා මේ තුල වර්ධනය කරව ගන්න. රයිට් මුහුමක් විදිහට බිඳුවක් එකතු කරනවා. එතකොට එහෙනම් ඊට පස්සේ මේ පාන් හා කිරි මිශ්‍ර කිරීම සඳහා ප්ලාස්ටික් බඳුනක් වඩාත්ම සුදුසුයි. ඉන්පසුව මුහුම් ලෙස පාන් පණුවන් එකතු කිරීමෙන් පසුව මේක දැලකින් වසා දැමීම සිදු කරන්න ඕන. දින 2ක් 5ක් ගත වන විට පණුවන් සෑදී තිබෙනවා දැක ගන්න පුළුවන්. මේ පණුවන් බුරුසුවක් භාවිතා කරලා එකතු කරලා මසුන්ට ආහාර වශයෙන් ලබා දෙන්න පුළුවන්. රයිට් පාන් පණුවන් නිෂ්පාදනය කර ගැනීම ජීවී ආහාරයක් විදිහට මුලින්ම මේ පාන් පණුවන් ගැන කතා කරේ පුතේ. පාන් සහ කිරි මිශ්‍ර කිරීම සිදු කරනවා. ඊට පස්සේ ඒකට පාන් පණුවන් සාම්පලයකින් බිඳුවක් මුහුමක් විදිහට එකතු කරන්න පුළුවන්. ඒ වගේම පාන් හා කිරි මිශ්‍ර කිරීම සඳහා පුතේ ප්ලාස්ටික් බඳුනක් විශේෂයෙන්ම සුදුසුයි මේ සඳහා. ඒ වගේම මුහුමක් ලෙස මේ පාන් පණුවන් එකතු කරාට පස්සේ ඒක අපි දැලකින් වසා දැමීම සිදු කරනවා පුතේ. දින 2ක් 5ක් පමණ ගත වෙනකොට පණුවන් හැදිලා තියෙනවා දැක ගන්න පුළුවන් අපිට පාන් පණුවන්. ඊට පස්සේ මේ පණුවන් බුරුසුවක් භාවිතා කරලා එකතු කරලා පුතේ මසුන්ට ආහාර වශයෙන් ලබා දීම සිදු කරන්න පුළුවන්. මම හිතන්නේ ඊටාත්ම පැහැදිලි දුවල පුතාලා. ආටිමියාවල්. පෝෂ්‍යදායී තවත් සජීවී ආහාරයක් තමයි පුතේ මේ ආටිමියාවල්. හරිනේ? ආටිමියාවන් පෝෂ්‍යදායී තවත් සජීවී ආහාරයක්. ආටිමියා. මෙයා පෝෂ්‍යදායී සජීවී ආහාරයක්. දින 1 සිට 20 දක්වා වන කුඩා මසුන් පැටවුන්ට රයිට් මෙම ආටිමියා ලබා දෙනවා. බලන්නකෝ. දවස් 1ත් අලුත උපන් පැටවුන්, අලුත බිහි වූ පැටවුන් මේගොල්ලෝ එහෙනම් ආටිමියාවන් කියන්නේ
ආටිමියාවන් පෝෂ්‍යදායි සජීවී ආහාරයක් පුතේ. ආටිමියා යනු බහුවර්ණ ප්‍රශ්නයක අහන්න පුළුවන්. පෝෂ්‍යදායි සජීවී ආහාරයක් දින 1ත් 20ත් අතර මත්ස්‍ය පැටවුන් සඳහා ලබා දෙන පෝෂ්‍යදායි සජීවී ආහාරයක් තමයි පුතේ ආටිමියාවන් කියන්නේ. එහෙනම් පෝෂ්‍යදායි සජීවී ආහාරයක් දින 1 සිට දින 20 දක්වා වන කුඩා මසුන් පැටවුන්ට කුඩා මත්ස්‍ය පැටවුන්ට මේ ආටිමියාවන් ලබා දෙනවා. ඉතින් පුතේ මේ සජීවී ආහාර වඩා වැදගත් වෙන්නේ මත්ස්‍යයන්ට ඊතරම් ශක්තිය වැය නොකර මේ කුඩා පැටවුන්ට පරිභෝජනයට ගැනීමේ හැකියාවක් තිබෙනවා. කුඩා පැටවුන් දින 1 සිට 20 දක්වා වන බිහිවුණු අලුත බිහිවුණු කුඩා මත්ස්‍ය පැටවුන්ට යෝග්‍ය පෝෂ්‍යදායී සජීවී ආහාරයක් තමයි පුතේ ආටිමියාවන් කියන්නේ. ඉතින් මේ සජීවී ආහාර මොවුන් සඳහා වඩාත් වැදගත් වෙන්නේ පුතේ මේ කුඩා මත්ස්‍ය පැටවුන්ට ඊතරම් ශක්තියක් වැය නොකර මේවා පරිභෝජනයට ගැනීමේ හැකියාවක් තියෙනවා දුවේ පුතේ. ඒකයි. හරි. ආටිමියාවන් කියන්නේ පුතේ කෝෂ්ඨගත වුණු ඉස්සෙකුගේ ජීවන චක්‍රයේ එක් අවස්ථාවක්. කවුද පුතේ ආටිමියාවන් කියන්නේ කාටද? ඔන්න බලන්නකෝ. ආටිමියාවන් යනු කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන් පුතේ. බහුවර්ණ මාදලීය ප්‍රශ්නයක කවුද පුතේ ආටිමියාවන් කියන්නේ? ආටිමියා යනු කෝෂ්ඨගත වූ ඉස්සෙකුගේ ජීවන චක්‍රයේ එක් අවස්ථාවක්. ක්‍රස්ටිස්සන් අයිති වෙන්නේ අපි දන්නවා ආර්ථ්‍රෝපෝඩා වංශයේ ක්‍රස්ටේෂියාවන්ට අයිති වෙන්නේ ඉස්සුපොකිරිස්සු. ක්‍රස්ටේෂියාව ෆයිලම් එක තමයි අපි දන්නවා මේ වංශය තමයි ආර්ථ්‍රෝපෝඩා වංශය. ආර්ථ්‍රෝපෝඩා වංශයේ අපි කියනවා අයත් ක්‍රස්ටේෂියාවන්ට තමයි ඉස්සුපොකිරිස්සු අයිති වෙන්නේ. එතකොට මෙන්න මේ ආටිමියා කියලා කියන්නේ පුතේ කෝෂ්ඨගත වූ ඉස්සෙකුගේ ජීවන චක්‍රයේ එක් අවස්ථාවක්. හරි. කෝෂ්ඨගත වුණු ඉස්සෙකුගේ ආටිමියා යනු කෝෂ්ඨගත වෙච්ච ඉස්සෙකුගේ පුතේ ජීවන චක්‍රයේ එක් අවස්ථාවක්. ඉතින් පුතේ ලවණ අධික පරිසර ආශ්‍රිතව මේ කෝෂ්ඨගත ආටිමියාවන් එකතු කර ගැනීම සිදු කරන්න පුළුවන්. කොහොමද පුතේ මේ කෝෂගත වූ නැත්තම් කෝෂ්ඨගත වූ ආටිමියාවන් අපිට එකතු කරගන්න පුළුවන් වෙන්නේ කොහෙදද? පුතේ ලවණ අධික පරිසරයේ ආශ්‍රිතව පුතේ ලවණ අධික පරිසර ආශ්‍රිතව අපිට මෙන්න මේ කෝෂ්ඨගත ආටිමියාවන් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මොකද කරන්නේ? කෝෂ්ඨයේ සහිත කවචේ ඉවත් කරලා එයා කීටයා බවට පත් කරගන්නවා. මේ කෝෂ්ඨයේ සහිත කවචේ ඉවත් කරාට පස්සේ එයා කීටයා බවට පත් කරගන්න පුළුවන්. ඉතින් මෙම කෝෂ්ඨ අවස්ථාව විශේෂයෙන්ම මත්ස්‍ය පැටවුන්ට පරිභෝජනයට ලබාගත හැකි අවස්ථාවට පත් කර ගැනීම පුතේ අපි රැක්කවීම කියලා කියන්නේ. එහෙනම් මේ ආටිමියාවන් කියන්නේ කෝෂ්ඨගත වෙච්ච ඉස්සෙකුගේ ජීවන චක්‍රයේ අවස්ථාවක් කියලා මතක තියාගන්න දුවේ පුතේ. අධික ලවණ අධික පරිසර ආශ්‍රිතවයි මේ කෝෂ්ඨගත වූ ආටිමියාවන් එකතු කරගන්න පුළුවන් වෙන්නේ. මේ විදියට එකතු කරගත්ත මේ ආටිමියාවන් හරිද? මේ කෝෂ්ඨයේ සහිත කවචයේ ඉවත් කරලා තමයි කීටයා බවට ලබාගන්නේ, පත් කරගන්නේ. මේ කෝෂ්ඨ අවස්ථාව පුතේ විශේෂයෙන්ම මත්ස්‍ය පැටවුන්ට පරිභෝජනයට ලබාගන්න පුළුවන් සුදුසු අවස්ථාවට මේ කීට අවස්ථාවට පත් කර ගැනීම අපි හඳුන්වන්නේ රැක්කවීම කියලා. හරි. එහෙනම් කෝෂ්ඨගත කීටයාගෙන් දුමුරු පැහැති කවචේ ඉවත් කිරීම සඳහා ලවණමය පරිසරයක් ලබලා දෙන්න ඕනේ. මේ කෝෂ්ඨගත කීටයාගෙන් හරිද? දුඹුරු පැහැති කවචේ මේ කෝෂ්ඨයේ ඉවත් කිරීම සඳහා ලවණමය පරිසරයක් ලබා දී යුතුයි දුවේ පුතේ. හරි. ඒ කියන්නේ මේකෙදි ජලය ලීටරයකට අයඩීන් රහිත ලුණු ග්‍රෑම් 25ක් 30ක් විතර දාලා ඒකට ආටිමියා කෝෂ්ඨ එකතු කරනවා. කොහොමද කරන්නේ? ජලය ලීටරයකට මිලිලීටර් 1000ක් මිලි 1000ක් සමානයි ලීටර එකයිනේ. ජලය ලීටරයකට අයඩීන් රහිත ලුණු ග්‍රෑම් 25ක් 30ක්
අතර ප්‍රමාණයක් දාලා ඒකට ආටිමියා කෝෂ්ඨය එකතු කරනවා. ලවණ සහිත ජලය ලීටර 10කට බඩු. ඒ වගේම ලවණ සහිත ජලය ලීටර 10කට ආටිමියා ග්‍රෑම් 5ක් 7ක් ප්‍රමාණයක් එකතු කරලීම සිදු කරලා හොඳින් වාතනය කරමින් ආලෝකය ලබා දෙන්න ඕනේ. එතකොට පැය 24ක් 36ක් ගත වෙනකොට ආටිමියාවන් කවචය ඉවත් කර කීටයා බවට පත් වෙනවා. මේ කීටයෙකුගේ ප්‍රමාණය මිලිමීටර් 0.5ක් පමණ වෙනවා පුතේ. මෙම සාදා ගන්නා ලද ආටිමියාවන් පෙරලා කුඩා මත්ස්‍ය පැටවුන්ට ලබා දෙන්න පුළුවන්. එහෙනම් පැය 24ක් 36ක් පැය 24ක් 36ක් ගත වෙනකොට ආටිමියාවන් කවචේ ඉවත් කරලා කීටයා බවට පත් වෙනවා. මේ කීටයාගේ ප්‍රමාණය මිලිමීටර් 0.5ක් පමණ වෙන්නේ පුතේ. මේ සඳහා ගන්නා ලද ආටිමියාවන් මේ ආටිමියන් පෙරලා කුඩා මත්ස්‍යන්ට ආහාර විදියට ලබා දෙන්න පුළුවන්. මේදී මසුන් පැටවුන්ට කෑම ලෙස ලබා දෙනු ලබන්නේ කෝෂ්ඨයෙන් ඉවතට පැමිණි කීටයන් පමණක් වන අතර ඉවත් කරන ලද කවචමය කොටස පෙරා ඉවත් කිරීම සිදු කරන්න ඕනේ. මතක් කරගන්න. මේකෙදී පැටවුන්ට කෑම විදියට දෙන්නේ හරිද? මේ කෝෂ්ඨයේ ඉවතට පැමිණි කීටයන් විතරයි. ඒක නිසා මේ ඉවත් කරන ලද ආටිමියා කවචමය කොටස් පෙරලා ඉවත් කිරීම සිදු වෙනවා. ආටිමියා කීටයන් ආලෝකයට ධන ප්‍රතිචාරයක් දක්වන්නේ පුතේ. ඒක නිසා මේ පෙරා ගන්නා ලද ආටිමියා කීටයන් පිරිසුදු ජලයෙන් සෝදා ලබා දීම වඩාත් වැදගත් වෙනවා. මේ ආටිමියා කීටයන් ආලෝකයට ධන ප්‍රතිචාරයක් දක්වන්නේ. හරි. මේ පෙරා ගන්නා ලද ආටිමියා කීටයන් පිරිසුදු ජලයෙන් හෝදලා ලබා දීම වඩාත්ම වැදගත්. මොයිනා වගා කිරීම මොයිනා කල්චර් තවත් ජීවී ආහාරයක් මත්ස්‍ය පැටවුන් සඳහා ලබා දෙන මොයිනා වගාව මොයිනා කල්චර් කියලා අපි ඒකට කියන්නේ දරුවනේ. මොයිනා ඇති කිරීමේදී ස්වභාවික ආහාර යොදා ගැනීමේ පහසුම ක්‍රමය වෙන්නේ ඔවුන් වගා කිරීමට යොදා ගන්නා මඩ පොකුණෙහි හෝ සිමෙන්ති ටැංකියෙහිම සත්ව ප්ලවාංග වැඩෙන්නට සලස්වලා එම සත්ව ප්ලවාංග මත මොයිනා වැඩීමට සැලැස්වීමයි. බලන්න පුතේ කොහොමද කරන්න කියලා. හරි. මොයිනා ඇති කිරීමේදී ස්වභාවික ආහාර යොදා ගැනීමේ පහසුම ක්‍රමය තමයි පුතේ මොවුන් වගා කරන්න යොදා ගන්න මඩ පොකුණු. එහෙම නැත්නම් සිමෙන්ති ටැංකියෙහිම රයිට් සත්ව ප්ලවාංග වැඩෙන්නට සලස්වා එම සත්ව ප්ලවාංග මත මොයිනා වැඩීමට සැලැස්වීම. ඒ වගේම සුළු පරිමාණයෙන් සත්ව ප්ලවාංග අවශ්‍ය අවස්ථාවල වෙනත් රැඳවුම් පහසුකම් වල සත්ව ප්ලවාංග වර්ධනය කරලා සපය ගන්න ඕනේ පුතේ. හරි මං හිතන්නේ ඉතාමත්ම පැහැදිලි. මොයිනා වගා කිරීමේ පියවර වලට ගියොත් පුතේ පොකුණ එහෙම නැත්නම් සිමෙන්ති ටැංකිය පිළියෙල කරලා ඒකට ගොම හෝ කුකුළු පොහොර යෙදීම සිදු කරන්න ඕනේ. රයිට් මේ ක්‍රමයේ අපි අර පොකුණු සරු කිරීමේදීත් කරනවා විශේෂයෙන්ම ආහාරමය මත්ස්‍යයන් වගා කිරීම සඳහා. ඉතින් පොකුණ හෝ සිමෙන්ති ටැංකිය පිළියෙල කරලා ඒකට හරි ගොම නැත්නම් කුකුල් පොහොර යෙදීම සිදු කරනවා පුතේ. මේකෙදි සිමෙන්ති ටැංකියක් නම් කුකුල් පොහොර අඩංගු ගෝනි මල්ලක් ජලය තුල එල්ලා තැබීම සුදුසුයි පුතේ. බලන්න මොයිනා වගා කිරීමේ පියවර. පොකුණ හෝ සිමෙන්ති ටැංකි පිළියෙල කරලා ඒකට ගොම හෝ කුකුළු පොහොර යෙදීම කරනවා. මෙහිදී සිමෙන්ති ටැංකියක් නම් කුකුල් පොහොර අඩංගු ගෝනි මල්ලක් ජලය තුල එල්ලා තැබීමද සුදුසුයි. සෝයා බෝංචි කිරිද පොකුණ පුරා හෝ ටැංකියට ඉසීමෙන්ද පොහොර කිරීම කරන්න පුළුවන්. මොනවද? සෝයා බෝංචි කිරි. පොකුණ පුරා නැත්තම් ටැංකියට ඉසීමෙනුත් පොහොර කරන්න පුළුවන්. මීට අමතරව පොකුණ පොහොර කිරීම සඳහා පුතේ යූරියා වැනි අකාබනික පොහොරද යොදා ගන්න පුළුවන්. යූරියා වැනි පොහොර යොදා ගන්න පුළුවන් දරුවනි. රයිට් යූරියා යොදා ගන්න පුළුවන්. හරි. උදාහරණයක් විතරට මීටර 4 වැඩි බලන්න 4m වැඩි කිරීම 2m වැඩි කිරීම 0.75 මීටර
ඒ කියන්නේ දිග වැඩි කිරීම, පළල වැඩි කිරීම, උස ටැංකියේ පරිමාව තියෙන්නේ. ටැංකියේ පරිමාව බලන්නකො. 4 වැඩි මීටර 4 වැඩි කිරීම, මීටර 2 වැඩි කිරීම, මීටර 0.75ක් වූ ටැංකියකට රයිට් කුකුල් පොහොර ග්‍රෑම් 250ක් කුකුල් පොහොර ග්‍රෑම් 250ක් අඩංගු සිදුරු සහිත මල්ලක් ජලය තුල පල් කරලා දින 3-4කට පසුව ජලය කොළ පාට වේගෙන එත්ම කවුද ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් TSP ග්‍රෑම් 6ක් පමණ යොදනු. මේ විදියට පොහොර කිරීමේ සංයෝග දාලා සතියක් පමණ ගත වුණාට පස්සේ පොකුණේ හෝ ටැංකියේ ජලය කොළ පාට වෙන බවක් පෙනෙනවා. ඇල්ගී වර්ධනය වෙනවා. රයිට්. ඒකෙන් අදහස් වෙන්නේ එම ජලය තුල ප්ලවාංග හොඳින් වර්ධනය වන බව. මේ අවස්ථාවේදී පොකුණට හෝ ටැංකියට අපි ඩිප්ටෙරෙක්ස් හරිද ඩිප්ටෙරෙක්ස් 1 ppm යෙදීම වැදගත්. මේ ප්‍රතිකාරක වලින් දින 2-3ක් ගත වුණාට පස්සේ ටැංකියේ හෝ පොකුණට මොයිනා මුහුමක් එකතු කරන්න පුළුවන්. මොයිනා මුහුම් එකතු කරන්න පුළුවන්. මේ මුහුම් එකතු කරලා දින කිහිපයක් ගත වෙනට මොයිනා ගහණය ක්‍රමයෙන් වැඩිවීම සිද්ධ වෙනවා. මොයිනා හොඳින් වර්ධනය වූ පසුපුතේ මොයිනා සහිත ජලය සයිපන බටයකින් ඉවත් කර ප්ලවාංගද දැලකින් පෙරා මොයිනා ඉවත් කරගන්න පුළුවන්. එම මොයිනා පසුව මත්ස්‍යයන්ට ආහාර විදියට ලබා දෙනවා. මොයිනා හොඳින් වර්ධනය වුණාට පස්සේ පුතේ මොයිනා සහිත ජලය සයිපන බටයකින් ජල සම්පාදනයේදී අර ජලය ලබා ගන්න සයිපන බට තියෙන්නේ. ගේටඩ් පයිප් තියෙනවා, සිදුරු සහිත නල නේද පුතේ? සයිපන තියෙනවා. සයිපන වතුර ජලය ලබා ගන්න ජල සම්පාදන සයිපන බට නලයක්, සයිපන නලයක්. මොයිනා හොඳින් වර්ධනය වුණාට පස්සේ මොකද කරන්නේ? මොයිනා සහිත ජලය අපි සයිපන බටයකින් ඉවත් කරන්න පුළුවන්. බටයකින් ඇදලා ජලය ඉවත් කරලා ප්ලවාංගද දැලකින් පෙරලා රයිට් ප්ලවාංගත් දැලකින් පෙරලා අපිට මොයිනාවන් ඉවත් කරගන්න පුළුවන්. එම සජීවී මොයිනා පස්සේ මත්ස්‍යයන්ට ආහාර විදියට දුවේ පුතේ ලබා දෙන්න පුළුවන් අපිට. වියලි ආහාර වර්ග සැකසීමට පුතේ අපි යන්නේ. එතකොට විශේෂයෙන් මතක තියාගන්න මේ කෘත්‍රිම ලෙස සකසා දෙනු ලබන ආහාරවල අඩංගු ජල ප්‍රමාණය අඩුයි පුතේ. හරි මෙහිදී එක් පෝෂ්‍ය පදාර්ථ ලැබෙන පරිදි ආහාර සංඝටක අරගෙන එකතු කරලා වියලි කෘත්‍රිම ආහාරයක් සකස් කරගන්න. මේ වියලි ආහාර වර්ග සැකසීමේදී අපි දන්නවා මේ කෘත්‍රිම ලෙස සකසලා දෙනු ලබන ආහාරවල අඩංගු ජල ප්‍රමාණය අඩුයි පුතේ. වියලි ආහාර මේකෙදි එක් පෝෂ්‍ය පදාර්ථය ලැබෙන පරිදි මේ ආහාර සංඝටක අරගෙන ඒවා එකතු කරලා තමයි මේ වියලි කෘත්‍රිම ආහාර සකස් කර ගැනීම සිදු කරන්නේ පුතේ. වියලි ආහාර සැකසීමේ පියවර මුලින්ම පුතේ අවශ්‍ය අමුද්‍රව්‍ය එකතු කරන්න ඕනේ, නැත්නම් තෝරගන්න ඕනේ. ඊට පස්සේ ඕනෑම ආහාර සලාකයකින් මත්ස්‍යයෙකු සඳහා ප්‍රෝටීන, මේදය, ඒ වගේම කාබෝහයිඩ්‍රේට්, විටමින, khනිජ, වර්ණක ලැබෙනවා පුතේ. හරි. එතකොට එහෙනම් ඕනෑම ආහාර සලාකයකින් මත්ස්‍යයෙකු සඳහා ප්‍රෝටීන, මේදය, හරිද? ඒ වගේම කාබෝහයිඩ්‍රේට්, විටමින, khනිජ ලැබෙනවා දරුවනි. හරි. මේ සංඝටක ලැබෙන පරිදි අමුද්‍රව්‍ය තෝරගන්න ඕනේ. මෙන්න මේ සංඝටක ලැබෙන පරිදි අමුද්‍රව්‍ය තෝරගන්න ඕනේ දරුවනි. මොනවද මේ අමුද්‍රව්‍ය? කරවල කුඩු, සෝයා යන ආදී ප්‍රෝටීන් පරිපූරකයක් විදියටත් ප්‍රෝටීන් පරිපූරකය තමයි කරවල කුඩු සහ සෝයා. කුඩා මත්ස්‍යයන් අරන් ඩ්‍රයි කරලා ගන්න පුළුවන්. මත්ස්‍යයන් මිල අඩු කාලෙට මේක විශේෂයෙන් කරනවා. කුඩා මත්ස්‍යයන් අරන් ඒගොල්ලෝ ඩ්‍රයි කරලා ගන්නවා. එතකොට ඩ්‍රයි මත්ස්‍යයන් වේලපුවම කරවලනේ, කරවල කුඩු විදියට ඒවා මැෂින් වලින් අඹරලා තමයි ගන්න. මෙන්න මේ කරවල කුඩු සහ සෝයා තමයි ප්‍රෝටීන් පරිපූරකයේ විදියට යොදාගන්නේ. ඒ වගේම හාල් නිවුඩ යොදා ගන්නවානේ පුතේ කාබෝහයිඩ්‍රේට් විදියට තමයි. හාල් නිවුඩු, තිරඟු පිට තමයි කාබෝහයිඩ්‍රේට් දෙන සංඝටකයේ විදියට යොදාගන්නේ. මතක තියාගන්න. ඒ වගේම ඉස්සන්වලු වර්ණක හා khනිජ ලබා දීම සඳහා
තෙල් මේදය ලබා දීමටත් එකතු කරමු. හරි. විටමින් ලබා දීම සඳහා වෙනම විටමින් මිශ්‍රණයක් කනිජ ලබා දීමට කනිජ මිශ්‍රණයක් එකතු කරමු. රයිට්. එහෙනම් මෙන්න දල ආහාර සලාකයකට නැත්තම් වට්ටෝරුවකට පහත සංඝටක ඇතුල් කරන්න පුළුවන්. කරවල කුඩු, හාල් නිවුඩු, සෝයා තලප, තිරිඟු පිටි, ඉස්සන්නොලු, තෙල්, විටමින් මිශ්‍රණය, කනිජ මිශ්‍රණය. කරවල කුඩු යොදා ගන්නවා කිව්වා අපි නේද? ප්‍රෝටීන් සඳහා නේද දරුනේ? ප්‍රෝටීන් විදිහට නේ. මේ බලන්න. කරවල කුඩු සෝයා යන ආදී ප්‍රෝටීන් පරිපූර්ණකයක් විදිහටත්, හාල් නිවුඩු, තිරිඟු පිටි කාබෝහයිඩ්‍රේට් ලබා දෙන සංඝටකයක් විදිහටත්, ඉස්සන්නොලු තමයි වර්ණක හා කනිජ ලබා දීම සඳහා තමයි ඉස්සන්නොලු යොදාගන්නේ. ඒ වගේම තෙල් මේදේ ලබා දීමට එකතු කරනවා. විටමින් ලබා දීම සඳහා වෙනම විටමින් මිශ්‍රණයකුත්, ඒ වගේම කනිජ ලබා දීම සඳහා පුතේ කනිජ මිශ්‍රණයකුත් එකතු කරනු ලබන. රයිට්. එහෙනම් මේ තියෙන්නේ ඒ දල ආහාර සලාකයට වට්ටෝරුවට මෙන්න මේ සංඝටක ටික ඇතුල් කරන්න ඕනේ. අපි කියමු සංඝටක ටික කවුද? කරවල කුඩු, හාල් නිවුඩු කාබෝහයිඩ්‍රේට් සඳහා නේද? සෝයා තලප, කරවල කුඩු මේ සෝයා යොදාගන්නේ අපි ප්‍රෝටීන් පරිපූර්ණකයක් විදිහටනේ. තිරිඟු පිටි, හාල් නිවුඩු වගේ දේවල් තමයි කාබෝහයිඩ්‍රේට් වෙනුවෙන්. තිරිඟු පිටි හරි ඉස්සන්නොලු වර්ණක නේ සහ කනිජ සඳහානේ. ඉස්සන්නොලු, තෙල්, විටමින් මිශ්‍රණය වෙනම දානවා, කනිජ මිශ්‍රණය. හරි. 1 2 3 4 5 6 7 8. කරවල කුඩු, හාල් නිවුඩු, සෝයා තලප, තිරිඟු පිටි, ඉස්සන්නොලු, තෙල්, විටමින් මිශ්‍රණය, කනිජ මිශ්‍රණය. හරි. මේකෙදි කිලෝග්‍රෑම් 100ක ආහාර සලාකයක් සෑදීම සඳහා ඊට සංඝටක පහත ප්‍රමාණ වලින් ලබා ගන්න කොච්චරද පුතේ? කිලෝග්‍රෑම් 100ක ආහාර සලාකයකට. හරි. මොනවද? හරි. කරවල කුඩු කිලෝග්‍රෑම් 40යි, හාල් නිවුඩු කිලෝග්‍රෑම් 17යි, සෝයා තලප කිලෝ 20යි, තිරිඟු පිටි කිලෝ 13යි, ඉස්සන්නොලු කිලෝ 5යි, තෙල් කිලෝග්‍රෑම් 3යි, විටමින් මිශ්‍රණය කිලෝ 1යි, කනිජ මිශ්‍රණය කිලෝ 1යි. හරි. කරවල කුඩු කොච්චරද බලන්නකෝ? කරවල කුඩු කිලෝ 40යි, හාල් නිවුඩු කිලෝ 17යි, සෝයා තලප කිලෝ 20යි, තිරිඟු පිටි කිලෝ 13යි, ඉස්සෝලු කිලෝ 5යි, ඔව්, තෙල් කිලෝ 3යි, විටමින් මිශ්‍රණය කිලෝ 1යි, කනිජ මිශ්‍රණය කිලෝ 1යි. 1 2 3 4 5 6 7 8යි. කරවල කුඩු කිලෝග්‍රෑම් 40යි, හාල් නිවුඩු කිලෝග්‍රෑම් 17යි කාබෝහයිඩ්‍රේට් සඳහා, සෝයා තලප කිලෝ 20යි ප්‍රෝටීන් සඳහා, තිරිඟු පිටි කාබෝහයිඩ්‍රේට් සඳහා කිලෝ 13යි, ඉස්සන්නොලු වර්ණක සඳහා නේද කිලෝ 5යි, තෙල් මේදේ ලබාගෙන තෙල් කිලෝග්‍රෑම් 3යි, විටමින් මිශ්‍රණය කිලෝග්‍රෑම් 1ක් වෙනම, කනිජ මිශ්‍රණය කිලෝග්‍රෑම් 1ක් මිශ්‍ර කරනවා. මේ කිලෝග්‍රෑම් 100ක ආහාර සලාකයක් හදාගන්න අවශ්‍ය කරන සංඝටක මෙන්න මේ ප්‍රමාණ වලින් නිවැරදිව ලබා ගැනීම සිද්ධ කරන්න ඕනේ දුවේ පුතේ. රයිට්. මෙන්න මේ ආහාර සංඝටක භාවිතා කරලා මත්ස්‍ය ආහාර ගොවිපළ තුලදීම පිළියෙල කරගන්න පුළුවන්. මේ තියෙන ආකාරයයි. ගොවිපළ තුලදීම මේක සිදු කරගන්න පුළුවන් ඇත්තටම. වෙනම අපි අර කලින් කිව්වා වගේ වෙනම මේ මත්ස්‍ය ආහාර නිෂ්පාදනය කරන සමාගම් තියෙනවා. ඉතින් මේ ගොවිපළවල් වලත් මේ නිෂ්පාදන ආයතන නිෂ්පාදනාගාර පිහිටලා තිනවා. ඒවා ඒ අදාළ ගොවිපළේ නිෂ්පාදන කටයුතු සිදු කරන ගොවිපළේම ප්‍රයෝජනයට වගේම වෙනත් ගොවිපළවල් සඳහා අලෙවි කිරීම සඳහාත් මේවා නිෂ්පාදනය කරන්න පුළුවන්. ඉතින් ඒක විශේෂයෙන්ම ඒක වෙනම ව්‍යාපාරයක් විදිහට කරගෙන යන ආයතන තියෙනවා. ඉස්සෙල්ලාම මුලින්ම මේ අමුද්‍රව්‍ය ඇඹරීම කරන්න ඕනේ දරුවනේ. ඊට අමුද්‍රව්‍ය වෙන වෙනම ඉතා සියුම්ම අඹරා ගැනීම කරන්න ඕනේ. ඉස්සෙල්ලා අපි අර කියපු අමුද්‍රව්‍ය වෙන වෙනම ඉස්සෙල්ලාම. හරි. ඊට අමුද්‍රව්‍ය මුලින්ම වෙන වෙනම එක එක වෙන වෙනම සියුම්ම අඹරා ගැනීම සිදු කරන්න ඕනේ. ඊට පස්සේ අමුද්‍රව්‍ය සියුම්ම කුඩු කර ගැනීමත් සියලුම සංඝටක එකම ප්‍රමාණයේ අංශු ලෙස පැවතීමත් ඊටාම වැදගත්. අර කතා කරපු කියපු අමුද්‍රව්‍ය ඒවා වෙන වෙනම ඊටා සියුම්ම අඹරා ගැනීම සිදු කරන්න ඕනි පුතේ. ඊට පස්සේ මේ අමුද්‍රව්‍ය සියුම්ම කුඩු කර ගැනීමත්
සියලුම සංඝටක එකම ප්‍රමාණයේ අංශු ලෙස පැවතීමත් පුතේ ඊ타මත්ම වැදගත්. රයිට්. තුන්වෙනි පියවර අමුද්‍රව්‍ය නිවැරදි ප්‍රමාණ වලින් කිරා ගන්න ඕනේ පුතේ ඒවා. ඉහත පරිදි නිවැරදි ආකාරයට අමුද්‍රව්‍ය කිරා ගැනීම කරන්න ඕන තිබ්බ අගයන් වලට හතරවෙනි පියවරේදී අමුද්‍රව්‍ය නිසි පරිදි මිශ්‍ර කර ගැනීම පුතේ. මේ කිරාගත් ද්‍රව්‍ය සමජාතීය මිශ්‍රණයක් ඇතිවන ආකාරයට හොඳින් මිශ්‍ර කිරීම කරන්න ඕනේ. මේ මිශ්‍ර කිරීම අතින් හෝ ගෙවල් වල භාවිතා වන මිශ්‍ර කිරීමේ උපකරණයක් භාවිතයෙන් පුතේ සිදු කරන්න ඕනේ. ඊළඟට තැම්බීම කරන්න ඕනේ පුතේ පිසීම. මේ ක්‍රියාවලිය මගින් ආහාරයේ ජල ස්ථායීතාව ඉහළ නංවනවා. එහෙනම් අමුද්‍රව්‍ය වල පවතින සංඝටක ජෙලටිනීකරණය වීම නිසා ආහාරයේ ජල ස්ථායීතාව ඉහළ යාම පමණක් නොව මත්ස්‍ය ආහාර පහසුවෙන් ජීර්ණය කිරීමේ හැකියාවත් ලැබෙනවා මත්ස්‍යයන්ට ඒවා. මෙහිදී ජල වාෂ්ප යොදා තැම්බීම තමයි පුතේ වඩාත් වැදගත් වෙන්නේ. සුදුසු හැඩයට සකස් කර ගැනීම ඊළඟ පියවරේදී පුතේ වෙන්නේ 6 වෙනි පියවරේදී. ඉහත පියවරේදී ජල වාෂ්ප වලින් තම්බාගත් ආහාර සුදුසු තත්වයකට සකස් කර ගැනීම තමයි පුතේ මේ පියවරේදී සිදු වෙන්නේ. මේකෙදි ආහාරයට ගුලි ලෙස හෝ තලපයක් ලෙස සකස් කිරීම පහසුවෙන්ම කරන්න පුළුවන්. මේට අමතරව ආහාර පෙලට් වර්ග, කුඩා කැබලි වර්ග, පෙලට් කියලා කියන්නේ අපි කුඩා කැබලි වර්ග, නූල්ස් වැනි සුරුණ්ඩු ආකාරයට උවද සකස් කරන්න පුළුවන්. අන්න බලන්න. මේ ආහාර පුතේ ආහාර පෙලට් විදිහට, ඒ වගේම කුඩා කැබලි වර්ග විදිහට, නූල්ස් වැනි සුරුණ්ඩු ආකාරයට උවත් සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට 7 වෙනි පියවර වියලීම. මේ විදිහට සකස් කරගත්ත තෙත් පෙලට් ගුලි නැත්තම් ඒවා ඒ ආකාර වියලා ගන්න ඕනේ. සුදුසු ස්ථානයක ඉතා තුනී ලෙස මේ ආහාර අතුරලා වියලා ගන්න ඕනේ පුතේ. කෙලින්ම හිරු එළිය වැටෙන්න ඉඩ තියන්නේ නැහැ. හේතුව ආලෝකයේ මගින් සමහර විටමින් වර්ග විනාශ වී යාම සිදු වෙන්න පුළුවන් දරුවනේ. කුඩා කැබලි වලට කැඩීම 8 වෙනි පියවර. ඉතා කුඩා ප්‍රමාණයේ මසුන් සඳහා කුඩා ආහාර අංශු අවශ්‍ය වෙන ඔබ ගෙදරට ගේන මාළු කෑම බලන්න. කුඩා ප්‍රමාණයේ මාළු කෑම ඉදන් ඊට වඩා ටිකක් ප්‍රමාණය වැඩි, ඊට වඩා වැඩි විදියට මේ මුකේ අණුව මත්ස්‍යයාගේ මත්ස්‍ය පැටවුන්ට ආහාරයට ගැනීමට පහසු වන ආකාරයට ඒවා සකස් කර ගන්න ඕනේ. ලොකු මසුන්ද විශාල ප්‍රමාණයේ කැබලි ලොකු මසුන් සඳහා අවශ්‍ය වෙනවා. ඒකෙදි අවශ්‍යතාවයේ මත තමයි අංශු වල ප්‍රමාණය වෙනස් කර ගැනීම සිදු කරන්නේ. නිවෙස් වල භාවිතා වන බ්ලෙන්ඩරයක් වත් මේ සඳහා පුතේ යොදා ගන්න පුළුවන්. මේ විදිහට සකසගත් ආහාර සුළං නොවදන මළු වල බහා පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි පුතේ, මේ කොටසින් අපි දුවල පුතාලත් එක්ක කතා කරේ විශේෂයෙන් පුතේ මේ මත්ස්‍ය ආහාර ගැන. විශේෂයෙන්ම පුතේ අපි මේ විසිතුරු මත්ස්‍ය වගාවකදී දරුවනේ අපි දන්නවා මේ අලුත උපන් පැටවුන්, ඒ කියන්නේ බිත්තර මගින් බිහි වෙච්ච නැත්තම් අපි දන්නවා පැටවුන් බිහි කරනවා. මේ මත්ස්‍ය අභිජනනය ගැන කතා කරද්දී අපි කතා කරා පැටවුන් දමන විසිතුරු මත්ස්‍යයන් සහ අපි දන්නවා බිත්තර බිහි කරන ආකාරයට අපි මේ අභිජනන ආකාර දෙකම කතා කරා පුතේ. පැටවුන් බිහි කරන මසුන් සහ බිත්තර දමන මසුන්, බිත්තර දමන මසුන්, බිත්තර දමන ආකාරයේ අනුව පුතේ අපි විශේෂයෙන්ම නැවත ඒගොල්ලෝ වර්ගීකරණය කරා. ඊට පස්සේ අවසානයේ මේ අවසන් කොටසදී අපි දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරලා අවසන් කරේ දුවේ පුතේ විශේෂයෙන්ම මේ විසිතුරු මසුන් සඳහා ආහාර සකස් කිරීම, ආහාර ලබා දීම ගැන කතා කරනකොට පුතේ ප්‍රධාන වශයෙන්ම මේ කුඩා අලුත බිහි වූ පැටවුන්ගේ ආහාර මාර්ගය හොඳින් වර්ධනය වෙලා නොමැති නිසා පුතේ අපි ඔවුන්ට මේ අජීවී ඝන ආහාර, සංකීර්ණ ආහාර ලබා ගැනීමට හැකියාවක් නැහැ. ඒ ආහාර ජීර්ණය කිරීමේ අපහසුකම් ඇති වෙනවා දරුවනේ. ඒ වගේම මේ සතුන්ගේ ගත්තාම දරුවනේ මේගොල්ලොන්ගේ විෂන් එක පෙනුම ගත්තාම ඉතා හොඳ දුෂ්ටි තත්ත්වයක් මේ කුඩා අවධියේදී නැහැ දරුවනේ. ඒක නිසා විශේෂයෙන්ම අපි ජීවී ආහාර සකස් කරලා මේ මත්ස්‍යයන්ට ලබා දීම ගැන මේ කොටසදී කතා කරා පුතේ. විශේෂයෙන්ම පාන් පණුවන්, ආටිමියාවන්, මොයිනාවන් වගා කරලා ලබා දීම ගැන කතා කරා දරුවනේ. විශේෂයෙන්ම මේ චලනය වෙන සජීවී ආහාර පහසුවෙන් මොවුන්ගේ පෙනීම දෘෂ්ටියට හසු කරගන්න පුළුවන්, මොවුන්ට සඳහා පහසුවෙන්ම අඳුරගන්න පුළුවන් ආකාරයට සකස් කරලා තියෙන ඒ ප්‍රශස්ත විදියට අවශ්‍ය කරන පෝෂණ තත්ත්වය ලබා ගන්න පුළුවන් දරුවනේ මොවුන්ට අවශ්‍ය කරන මේ කුඩා අවධියේදී එහෙනම් විශේෂයෙන්ම සුදුසු වන
ආහාර විදියට මේ ජීවී ආහාර නිෂ්පාදනය කරන ආකාරය ගැන දුවේ පුතේ කතා කරා. ඒ වගේම අපි මත්ස්‍යයන් සඳහා අජීවී ඝන වියලි ආහාර සකස් කරන ආකාරය ගැන කතා කරා පුතේ. ඒ සඳහා අවශ්‍ය කාබෝහයිඩ්‍රේට ප්‍රබව ප්‍රෝටීන විටමින කනිජ ලවණ වර්ණක අවශ්‍ය කරන දරුවනේ ඒවා සපයා ගන්න භාවිතා කරන අමුද්‍රව්‍ය භාවිතා කරලා ඒ අමුද්‍රව්‍ය වෙන වෙනම කුඩු කරලා ඒවා මිශ්‍ර කරලා සකස් කර ගැනීම පිළිබඳව පුතේ අපි විස්තරාත්මකව දූල පුතාලත් එක්ක කතා කරා දුවේ පුතේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ කොටසෙන් දූල පුතාලත් එක්ක විශේෂයෙන්ම මේ විසිතුරු මසුන් සඳහා හැදෙන ඇතිවෙන්න පුළුවන් මත්ස්‍ය රෝග පිළිබඳව කතා කරනවා පුතේ. මත්ස්‍ය රෝග ඇතිවීමට හේතු ඒ වගේම මොනවද මත්ස්‍ය රෝග ඇතිවෙන්න බලපාන සාධක හේතු කාරණා සහ ඒවා වළක්වා ගැනීමට භාවිතා කරන්න ඕන දේවල් රෝග ලක්ෂණ ඉතින් මොනවද මේ රෝග ලක්ෂණ රෝග ඇතිවීමට හේතුව රෝග වළක්වා ගන්න අපි සිදු කරන පියවර ගන්නා ක්‍රියාමාර්ග මොනවද කියන එක යන්න වගත් විශේෂයෙන්ම ඊළඟ කොටසෙන් අපි තවම පුතේ අපි 7 වෙනි එකකේ පළවන කොටසත් එක්කයි මේ කතා කරමින් ඉන්නේ. ඊළඟට අපි ඊළඟ කොටසෙන් දුවල පුතාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන මේ විසිතුරු මසුන් සඳහා වැළඳෙන රෝග ආශ්‍රයෙන් කතා කරන්නේ මේ මත්ස්‍ය රෝග කළමනාකරණය පිළිබඳ සවිස්තරාත්මකව මේ સિદ્ધාන්ත කොටස් දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා පුතේ. අනිවාර්යයෙන්ම විභාගෙට මේ මත්ස්‍ය රෝග කළමනාකරණය පිළිබඳ පුතේ ස්ථීරවම අහනවා. ඒ බහුවර්ණ ප්‍රශ්නේ වලදී වගේම ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ රචනා මාදිරී ප්‍රශ්න වලදී අනිවාර්යයෙන්ම මේ ඒකකේ මේ 7 වෙනි එකකේ පළවෙනි කොටසට අදාළව මත්ස්‍ය රෝග කළමනාකරණය පිළිබඳ ඔබින් ප්‍රශ්න අහනවා. එහෙනම් පුතේ අපි ඊළඟ කොටසින් දුවල පුතාලත් එක්ක මත්ස්‍ය රෝග කළමනාකරණය කොටසත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා.